තුනරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බලයෙන් අපින්වත් සමන්ත ඉදිරිසිංහ දුවටත් ඒ වගේම මේ සාකච්ඡාව ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් රටවැසි ලෝවැසි සියලු දිනාටමත් නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ මනාකොට සතිය සිහිය පිහිටුවාගෙන මේ දුෂ්කර අවස්ථාවට මුහුණ දෙමින් ජීවිත ගමනේ හැම සංසිල්ලක් සාන්තියක් ආරක්ෂාවක්ම වේවායි පළමු කොට ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ බොහෝ දෙනා කියන විදිහට අපේ හාමුදුරුවනේ මේ කාලය තුල මේ සතිය පිහිටවීම පිළිබඳව යම් ගැටලු තිබෙනවා. ඇත්තටම මේ වර්තමාන කාලය තුල අපේ හාමුදුරුවනේ සතිය පිහිටවා ගැනීම පිළිබඳවයි ඔබ වහන්සේගෙන් අප මුලින්ම විමසන්නේ සනරාමර සෙවණින්. සතිය සිහිය කියන වචනය මේ දවස්වල අපි හැම කෙනෙකුටම ඉතාම හොඳින් ඇහෙන වචනයක් අදහසක් ඒ වගේම අපි නිතර කතා කරන වචනයක් අදහසක්. සතිය කියන වචනේ තේරුම සිහිය පිහිටුවාගෙන සිටීම කියන අදහසයි. මෙහි ගැඹුරු අදහස සති සම්පජඤ්ඤය කියන එකයි. සිහිය පරීක්ෂාකාරී නුවණින් යුක්තව පිහිටුවා ගැනීම. මේ තමයි සති සම්පජඤ්ඤය හැටියට දක්වන්නේ. බෞද්ධ දර්ශනීය තුල හැම කෙනෙක්ම නිතර අහලා තියෙන වචනයක් තමයි යෝනිසෝ මනසිකාරය කියන එක. එළඹ සිටි සිහියෙන් යුක්තව සිටින්න කියන අදහසයි. ඒ කියන්නේ මේ මොහොතෙහි සිත සිහිය පිහිටුවා ගන්න කියන එකයි. දැන් දුව මෙතෙන්දී අපි ගැඹුරෙන් අවබෝධ කරගන්න ඕනේ මේ මොහොතේ කුමක්ද සිද්ධ වෙන්නේ කියන දේ දැනගෙන දැකගෙන සිටීම පමණක්ම නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. දැන් සමහර විටක අපි අවවාද කරනවා අනුශාසනා කරනවා gedara dore කතා වෙනවා සිහිය පිහිටුවාගෙන වැඩ කරන්න. උයනකොට පිහනකොට අතුපතු ගන්නකොට පිඟාන කෝපය සෝදනකොට ඕනෝන්ට කතා බහ කරනකොට මේ හැම වෙලාවෙම සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න කියන අදහස ඇහෙන්න තියෙනවා. නමුත් මේට වඩා ගැඹුරු අදහසක් තිබෙනවා. ඒ තමයි දැන් මේ ලෙඩ දුක් ඔස්සේම අපේ සිත පුරුදු කොට තියෙන්න ඕනේ. දැන් බුදු දහමේම අදහස ගත්තොත් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන එක. හේතුම් ප්‍රත්‍ය කරගෙන යම සකස් වෙනවද හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන. මේක මූලික સિદ્ધාන්තයක්. දෝ ඕනම විෂයකට ශාස්ත්‍රයකට સિદ્ધාන්ත තියෙනවා. වෛද්‍ය විද්‍යාව වෙන්න පුළුවන්, ඉංජිනේරු විද්‍යාව වෙන්න පුළුවන්, gedara dore උයන පිහන හා මැහුම් ගෙතුම් ඕනම දෙයකට સિદ્ધාන්තයක් තියෙන මූලික වශයෙන් මේ වගේ දෙයක් එක්ක තමයි පිළිටන්න ඕනේ, સિદ્ધ කරන්න ඕනේ කියලා. දැන් ගෙදරක ව්‍යංජනයක් හැදුවත් මූලික වශයෙන් මෙන්න මේ පහේ වර්ග මෙයට මනාව තිබුණොත් එය ගුණවත් වගේම රසවත් තියෙන්න පුළුවන්. දැන් මේක තමයි මූලික સિદ્ધාන්තයක් මේ හැම දෙයකම. අනේ ඒ වගේ දැන් මේ මිනිස් හිතත් එක්ක සිහිය පිහිටවනකොට අපිට අවබෝධයක් තිබෙන්න ඕනේ. ගැඹුරු අදහස තමයි හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිරියාමෙන් ඵල විපාක නැති වෙලා යනවා. දැන් අපි එක එල්ලේම මේක ගත්තොත් ලෝකයක් හටගත්තා, ලෝකය බිඳී යාමක්, දි รา ගෙන යාමක්, විනාශයක සිද්ධ වෙනවා. මේක තමයි ඇතිවීම සහ පැවතීම නැතිවීම. සත්‍යයේම වචන දෙකයි තියෙන්නේ, ඇතිවීම සහ නැතිවීම. නමුත් ඇතිවීම පැවතීම නැතිවීම වශයෙන් දකිනවා. එතකොට ජීවිතයක් වශයෙන් අපි දැක්කම දැන් බුදුදහම තුල නිතර පෙන්වා දුන්නු දෙයක් තමයි උපත හා සමගින්ම ලෙඩ දුක්, දි รา ගෙන යාම, මරණය, අප්‍රියයන් අය හෝ අප්‍රිය දේවල් සමග එකතු වෙන්න වීම, ඒවට මුහුණ දෙන්න වීම. ඒ වගේම ප්‍රියයන්ගෙන් වෙන්වීම, ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම, ප්‍රිය දෑවලින් අපි බැහැර වීම, අපි කැමති දේවල් අපිට ඕන විදිහට සිදු නොවීම, සිද්ධ කරගන්න බැරි වීම. කෙටියෙන් කියනවා නම් ධර්මයේ තුල ස්කන්ධ පංචකයම අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. ඒක නිසිලස තේරුම් ගත්තේ නැති වුණොත් දුකක් හැටියට අපි ඒක හිතට ගන්නෙ. කෙටියෙන් කියනවා නම් මේ සියලු පැවැත්ම තුලම පවතින්නේ අපි කැමති, අපි රිසිසේ පවතින්නේ නැති ස්වභාවයක්. ඒ තමයි හට අරගෙන නැතිව යාම. දැන් මෙන්න මේ තුල තමයි අපි අර සිහිය පිහිටවනවා කියන අවබෝධය තියෙන්න ඕනේ. නැතන් දුව දැන් බොහෝ අය හිතනවා මට ඕන දෙයක් දරා ගන්න පුළුවන්. මම එහෙම කෙනෙක් නෙමෙයි. මට ගලක් වගේ හිතක් තියෙන්නේ. මම ওই දේවල් දැකලා තියෙනවා, මුහුණ දීලා තියෙනවා, මගේ ජීවිතේත් අත්දැකීම් තියෙනවා. එහෙම කියලා තියෙනවා. හැබැයි ඒව ඔක්කොම අර සම්මුතියත් එක්ක පවත්නා ලෝකයේ තුල ඇති වෙච්ච දෙයක්. අපි අර විස්තර කරගත්ත වගේ සති සම්පජඤ්ඤය සිහිය පිහිටුවනවා කියන තැන එනම් හටගත්ත හැම දෙයක්ම නැති වෙලා යනවා. එහෙම කියලා අඬන්න වැළපෙන්න නෙමෙයි.
මේ තමයි සිද්ධාන්තය. මේ තමයි යථාර්ථය. හට අරගෙන බිඳින්න නැති වෙලා යනවා. අන්න ඒ තුල අපි සිතින් ශක්තිමත් ධෛර්යමත් ජීවිතය පවත්න්නේ කොහොමද කියන තැනකට තමයි හිත පුරුදු කරන්න ඕන. අපි දන්නවා හැම හමුවීමකම වෙන්වීමක් තිබෙනවා කියලා. හැබැයි වෙන් වෙනවා කියලා හඬාවැල පෙන්නන්නේ මේ හමු වුණු අපි කොහොමද? මම මට දක්වන සෙනෙහස ලිංගතුකම වගේම මම තේරුම් ගන්න ඕනේ අනිත් එක්කෙනාත් ඒ අයට ලිංගතුයි සෙනෙහවන්තයි කියලා. මේක පවුලෙන් ගත්තොත් මම මට දක්වන ලිංගතුකම ආදරය වගේම ඔබත් ඒ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, සොහොයුරා වෙන්න පුළුවන්, සොහොයුරියෝ, දෙමව්පියෝ, දරුවෝ කවුරු වෙන්නත් පුළුවන්. මම මට දක්වන හිතවන්ත භාවයේ ආදරයේ ලිංගතුකම් වගේම ඔබත් ඔබට ඒ වගේ දක්වනවා. අන්න ඒ බව තේරුම් අරගෙන හැම හමුවීමක්ම වෙන්වීමකින් නැති වෙනවා. ජීවිතය කියන එක අස්තිර දෙයක්. නමුත් ගත වෙන හැම මොහොතක්ම මම මට දක්වන ලිංගතුකම වගේම අනිත්‍යය හා සමගිනුත් ඒ ඔස්සේම හිත පවත්වා ගන්න මට පුළුවන් ද හිත දියුණු කරගන්න. එහෙම හිතේ ශක්තියක් ඇති කරගන්න. මෙන්න මේ ඔස්සේ තමයි සතිය සකස් වෙන්න ඕන. මේ ඔස්සේ තමයි සති සම්පජඤ්ඤය සකස් වෙන්න ඕන. සිහිය පිහිටුවන්නේ පරීක්ෂාකාරී නුවණින්. හොඳ නරක පිළිබඳ අවබෝධයත් අපිට තියෙන්න ඕනේ. ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ මේ අපි කියන දේවල් හිතන දේවල් ඔක්කොටම එක වගේම තේරුම් ගන්න බෑ. දැන් ගෙදරක් දුව දැන් ආච්චි සීයලා ගොඩක් පරිණත බව තියෙනවා ඔවුන්ගේ ජීවිතත් එක්ක. හැබැයි ඔවුන් දැන් ඉන්න ස්වභාවයත් එක්ක කයින් දුර්වලයි. මොනතරම් ජීවිතයේ අත්දැකීම් තිබුණත් ඔවුන්ගේ ජීවිතවල යම් දැනුමක් තිබෙනවා. හැබැයි ඔවුන්ට දැන් ඒවත් එක්ක ජීවත් වෙන්න බැරි වෙන්න පුළුවන් ඔවුන් ශරීරයෙන් දුබලකම නිසා. ඔවුන්ගේ ජීවිතවල ඇති වෙලා තිබෙන සමහර හුදකලා බව නිසා. දැන් මේ තරුණ වයසේ ඉන්න ස්වාමියා බිරිඳ හෝ අම්මා තාත්තා දරුවෝ ඔවුන් ජීවත් වෙන යම් වූද ශක්තියක් ඇතිව. ඔවුන්ගේ ලෝකයක් එක්ක. හැබැයි අර වැඩිහිටි ආච්චි සීයලා අපේ දෙමව්පියන්ගේ දෙමව්පියෝ ඒ ස්වභාවය නැති වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ ජීවිත තුළ අර අතීතයේ වයස වැඩි වුණාට අත්දැකීම් තිබුණට ඒගොල්ලෝ දැන් සිටින මානසික ස්වභාවයෙන් තමයි අපි හිතන්න ඕනේ. ඔවුන්ගේ ජීවිතවල තනිකම තියෙන්න පුළුවන්, හුදකලාව තියෙන්න පුළුවන්. අපි මොනවා හරි දෙයක යෙදෙනවා වගේ අපිට අවශ්‍ය යමක ඒ ඇයට එහෙම කටයුතු කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපි වගේ ඔබ කියන විදිහට දුවල පැනලා කටයුතු කරන්න බැරි වෙන්න පුළුවන්. අපිට තරම් යාළුවෝ හිත මිත්‍රයෝ දුරකථනයෙන් හරි කතා කරලා සාකච්ඡා කරන්න පිරිසක් නොවෙන්න පුළුවන්. අන්න ඒ සිහියෙන් යුක්තව තමයි ඒ අය දෙස අපි බලන්න ඕන. එතකොට ඒගොල්ලෝ යමක් කියනකොට අහනකොට අපි ඒවත් එක්ක කේන්ති ගන්න හොඳ නැහැ. ඔන්න ඔය අවබෝධය අපිට තියෙන්න ඕන. ඊළඟට අපි අම්මා තාත්තලා ගත්තොත් දැන් මෙතන අම්මා තාත්තා කියන ප්‍රමාණයේ දුව සමහර විටක අවුරුදු 60 70 ප්‍රමාණය වෙන්න පුළුවන් අපි අම්මලා තාත්තලා. අවුරුදු 50 60 ප්‍රමාණය වෙන්නත් පුළුවන්. සමහරට අවුරුදු 30 40 ප්‍රමාණය වෙන්නත් පුළුවන්. නමුත් අපි අම්මා තාත්තලා 30 40 නම් දැන් මේ ටික මේ අපි කතා කරන්නේ එතකොට අඩු ගන්න අවුරුදු 10 15 20 වත් දරුවෝගේ මට්ටමටනේ. අපි ඔක්කොට මේ ටික තේරුම් ගන්න පුළුවන්. එතකොට සති සම්පජඤ්ඤය පරීක්ෂාකාරී නුවණින් සිහිය පිහිටවනකොට ඒ අය කෙරෙහි ඒ දෙසම බලන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. අපි මනසට ගන්න බරපතලකම් වගකීම් වලට වඩා වැඩි බරපතලකමක් වගකීමක් අපේ ඒ දෙමෝපියන්ගේ ඔළුවේ තියෙනවා. දැන් බලන්න ඉගෙන ගන්න අපි හිතමු අවුරුදු 15 18 20 දරුවෝ බලමු 8 9 10 O level A level කරන දරුවෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හිතන ලෝකේ ඒගොල්ලන්ගේ ඔළුවේ තිබෙන දරා ගැනීම බරට වඩා ඒගොල්ලන්ගේ දෙමෝපියන්ගේ ඔළුවේ තියෙන බර වැඩි. හිතන ප්‍රමාණය ඔවුන්ට අනාගතයක් ගැන හිතන්න තියෙනවා. දරුවෝ ගැන හිතන්න තියෙනවා. එදිනෙදා ජීවිතය ගැන හිතන්න තියෙනවා. වඩාත්ම රැකියාව ගැන හිතන්න තියෙනවා. ඒ දේවල් නිසි විදියට කොහොමද මේ දේවල් කරන්නේ කියන දේවල් හිතන්න තියෙනවා. ඊළඟට සමහර විටක ගෙවල් දොරවල් යාන වාහන ඒව නැති වුණත් වෙන දේවල් වෙනුවෙන් ගනිපු ණයතුරුස් තියෙන්න පුළුවන්. යන්යන් ගෙවීම් තිබෙන්න පුළුවන්. මේ විවිධ දේවල් එක්ක තමයි ඔවුන් මේ ස්වභාවය දැන් මේ මුහුණ පාලා තිබෙන්නේ. එනිසා දැන් අපි හිතන්න නරකයි මගේ ස්වභාවය ඉඳලා අම්මට තේරෙන්නේ නැද්ද මං කියන දේවල්? තාත්තා නැත්තම් අපච්චිට ඔයාට වටහා ගන්න බැරිද මම මේ ඉන්න ස්වභාවය? දැන් මේ විදිහට තමයි අහන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් මම මේ අදහස් කරන්නේ සති සම්පජඤ්ඤයේ පිහිටවනකොට පරීක්ෂාකාරී නුවණ කියනකොට අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ ඒ අයගේ මානසික ස්වභාවය පිළිබඳව ටිකක්වත් තේරුම් ගන්න. ওই කතාව තමයි සමහර විටක වර්තමානයේ දුව බොහෝ ගෙවල් වල ගැටලු ඇති වෙලා තියෙන්නේ මේ තරුණ දරුවෝ හා මධ්‍යම වයසේ පසුවන දෙමව්පියෝ එක්ක. තරුණ දරුවෝ කියන අය අවුරුදු 12 13 ඉඳලා මම ගන්නවා 12 13 ඉඳලා ඊළඟට ඒ අය 18 20 වෙන්න පුළුවන්. අපි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සඳහන් කළා පරීක්ෂාකාරී නුවණ පිහිටන්නේ නැති නිසා තමයි මෙවැනි ගැටලු ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ හැම දෙයක්ම පවතිනවා, ඇති වෙනව නැති වෙනව කියන මේ ස්වභාවය තේරුම් බේරුම් නොගැනීම තමයි බොහෝ වෙලාවට අපාතින් සිදු වෙන දේ කියලා. මේ පිළිබඳව තවදුරටත් මේ ගැටලුව හරහා වහන්සේගෙන් අප විමසන්නට කැමති අපේ හාමුදුරුවනේ බොහෝ අම්මලට තාත්තලට දරුවන්ට මෙවැනි ගැටලු තියෙන්නට පුළුවන්. හැම ජීවිතයකම මේ ලෙඩ දුක් දිරාගෙන යාම අපිට ඕන විදියට සියල්ල සිද්ධ වෙන්නේ නැහැ කියන එක ඒක පැවැත්ම මේ ලෝක ස්වභාවය. අනුම තරමේ මෙන්න මේ පිළිබඳවත් අවබෝධයක් තිබෙන්න ඕනේ. අන්නේ තමයි මම සරල වචනයෙන් සඳහන් කරන්නේ පරීක්ෂාකාරී නුවණින් සිහිය පිහිටවනවා කියන එක. එතකොට මේ අවුරුදු අපි හිතමු දැන් 12 13 ආදී වශයෙන් 20 දක්වා වයස් කාණ්ඩයේ සාමාන්‍යයෙන් අපි ඒයින් ටිකක් අඩු හෝ වැඩි වෙන්නත් පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඔය දරුවෝ මේ කාලය තුල තමයි ටිකක් ආවේගශීලී කාලය. ඒ වගේම මේගොල්ලන්ගේ ලෝකයේ තුල ඒගොල්ලෝ අත්දැකීම් ලබන්න සමහර දේවල් ඒගොල්ලෝ අත්විඳින්න පරීක්ෂා කරලා බලන්න තමන්ගේ ජීවිතයෙන් මේවා අත්දැකීම් හැටියට ක්‍රියා කරලා බලන්න ඕන වෙන කාලේ උත්සාහ කරන කාලය මෙන්න මේ කාලය. ඉතින් ඒ කාලය තුල දැන් විශේෂයෙන්ම මේ කොරෝනා වදුරත් එක්ක හුදකලා වෙලා තිබෙන්නේ. ඒගොල්ලන්ට එකම පිහිට තමයි දුරකථනය. එහෙමයි. එතකොට ඒකෙන් දැන් ඉගෙන ගන්න අවස්ථාවක් හැටියට අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් අවස්ථාව සැලසීලා තිබෙනවා. නමුත් ඒකත් දෙමෝපියන්ගේ පැත්තෙන් බැලුම ඒක කරන්න ඕනේ. දැන් ඒකත් නිකම්ම නෙමෙයිනේ අද කාලේ හැටියට. බොහෝමයක් දෙමෝපියන්ට එතන තියෙන ඔය මං හිතන්නේ වචනේ පාවිච්චි කරන ඩේටා කියලා. එතකොට ඒ වලට ගෙවන්න ඕනේ. සැලියෝනේ අපි හම්බුනේ. විශාල මුදලක් සමහර විටක මධ්‍යම පාන්තික දෙමෝපියන්ට ඕක ගැටලුවක් වෙන්නත් ඉඩ තියෙනවා. සමහර දෙමෝපියන් ගොඩක් වෙලාවට සිරසකම අපිත් එක්ක කතා බහ කරන වෙලාවට අම්මලා තාත්තලා සඳහන් කරනවා දරුවට ෆෝන් එකක් අරන් දෙන්න ඕන නැත්නම් ටැබ් එකක් අරන් දෙන්න ඒකට විශාල මුදලක් අවශ්‍යයි. නමුත් ඒක මේ වෙලාවේ හොයාගන්න බෑ. ඒ වගේ ගැටලු බොහෝ විටක තියෙනවා. ඒකෝට දෙමෝපියෝ බලන්නේ ඒ දේවල් එක්ක ඔළුවේ තියාගෙන අනිකුත් වියදම් හා සමගින්. එතකොට දරුවන්ට අර සාමාන්‍ය ජීවිතයේ තිබිච්ච දේවල් ඕන විදියට කරගන්න බෑ. දැන් මේ ඔක්කොම දුරකථනයත් එක්කයි අන්තර්ජාලයත් එක්කයි දැන් මේ දේවල් කරන්න වෙලා තිබෙන්නේ. ටික වෙලාවක් යනකොට ඒකත් ඒකාකාරී. දැන් ධර්මයේ තුල උනත් පෙන්වා දෙන්නේ දැන් ගැඹුරු ධර්මයෙන් හිත පුරුදු කොට නැතිනම් හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කිසිවක් පරම සත්‍ය වශයෙන් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ. ඒ බව දැනගෙන සම්මුතියක් විතරයි මේ මම කියලා මගේ කියලා පවත්න්නේ. එහෙම තේරුම් නැතිව ජීවත් වෙන්න කිව්වට දැන් මේ බොහොමයක් දරුවන්ට නේ වැඩිහිටියන්ටත් ඔය ගැන අවබෝධය අඩුයි. ඉතින් එවැනි ලෝකයක් තුල දරුවෝ හිතන්නේ Tamanට ඕන දේ ඒ විදිහේ ඒ මොහොතේම ඒ දේ සිද්ධ කරන්න. නමුත් ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ නැති වෙනකොට දෙමෝපියන්ගේ පැත්තුනොත් එක එක දේවල් නීති පනවනවා වගේම අම්මා එකක් කියනවා තාත්තා එකක් කියනවා බොහෝ තැන්වල දෙමෝපියෝ එක මතයකත් නැහැ. එතකොට විවිධ දේවල් ඇහෙනකොට මේගොල්ලොත් ලොකු පීඩනයක ඉන්නේ. ඉතින් මෙන්න මේ නිසා තමයි දැන් මේ අර මා සඳහන් කළා වගේ දෙපැත්තම ගැටෙන වයස. අවුරුදු 12 13 ඉඳලා 20 දක්වා වයස් මට්ටමේ ඉගෙන ගන්න දරුවෝ ඉන්න කාලේ අවුරුදු 30 40 50 ටිකක් වැඩි වයස්වල මට්ටම් ඒ දෙමෝපියෝ Tamanට හැකියාවක් තිබෙන ශක්තියක් තියෙන කාලේ. දෙපැත්තම Tamanට ඕන දේවල් කරගන්න පුළුවන් තියෙන වගේ කාලේ. ඉතින් අවබෝධයෙන් තොරව මේ අය ඕනෝන් පාලනය කරගන්න යාමෙන් වෙන්නේ ඕක තමයි අවසානයේ ගැටලුවකටපත් වෙන්නේ. දුව එක ප්‍රශ්නයක් දෙකක් ගැටුම් සහිතව නිමාවටපත් වුණොත් ඊට පස්සේ දිගින් දිගටම යන්නේ ඒකත් එක්ක. මොකද වෙනදා එළියට යන්න පුළුවන්කම තිබුණානේ. දරුවන්ට උනත් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවා ආශ්‍රය කරලා ක්‍රීඩා කරලා අනිකුත් දේවල් එක්ක ඕක ටිකක් හිතෙන් නිදහස් වෙනවා. ඒක හිතෙන් එළියට දාලා පිට කරලා සංසිඳව ගන්න අවස්ථා තිබුණා. දැන් මේක පිට කරන්න බෑ. ප්‍රශ්නේ ඇති වුණාම එතනම තමයි ඉන්න වෙන්නේ. මොකද පොඩ්ඩක් හරි එළියට ගිහිල්ලා ඒක මගාරව ගන්න වෙලාවක් නැහැ. හොඳ විදියට හරි. දැන් අර දෙමෝපියෝ ළඟම තමයි ඉන්න ඕනේ. ඒ ඉඩ කඩම තුල තමයිම ඉන්න ඕනේ. දෙමෝපියන්ටත් ඒ වගේ. දෙමෝපියන්ට සමහර විටක යාළුවෙකුට කතා කරන්න හරි වැඩිහිටියෙකුට කතා කරන්න හරි පුළුවන් කමක් නැහැ. දැන් දරුවත් මෙතන ඉන්නවා. එයාත් අහගෙන ඉන්නේ. මොකද එහෙම නැත්තම් ඒ දරුව නැති වෙලාවක හරි මෙහෙම දෙයක් වුණා කියලා දුරකථනයෙන් හරි කතා කරලා අවවාදයක් ගන්න, ඒ හැඟීම් බෙදා හදා ගන්න. මට මෙහෙම දෙයක් වුණා සමට එහෙනුත් කියනවා. මටත් මේ වගේ දෙයක් වුණා. අපි ඒ නිසා බොහොම කල්පනාකාරීව මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ. ඒ නිසා එතකොට හිත සකස් වෙනවා. එයාටත් වෙලා තියෙනවා. මේක මගේ දරුවා විතරක් නෙමෙයි. ඒ නිසා මේ කාටත් මේක
මේ කාලය තුල ඇති වෙන දෙයක් වැඩිපුර. ඒ නිසා මාත් ඉවසීමෙන් කරන්න ඕනි කියලා දැන් හැංගීම් බෙදා හදා ගන්න හුවමාරු කරගන්න පුළුවන්. දැන් අද ඒකට අවස්ථාවකුත් අඩුයි. මොකද ඔක්කොම එක ගොඩේනේ ඉන්නේ. කියන කරන දේවල් ඔක්කොම ඇහෙනවා. වැරදිලා හරි රහසේ හරි කියන්න ගිහිල්ලා දරුවට ඇහුනොත් දරුව කෑ ගහන්න ඉඩ තියෙන නැත්නම් කෑ ගහලා දැන් දුවල වගේ අය නම් අඬන්න ඉඩ තියෙනවා. අම්ම ඔක්කොම මේගොල්ලන්ට කියනවා නැත්නම් අපච්චි ඔක්කොම කියනවා මට ලැජ්ජාවයි මට මුහුණ දෙන්න බෑ දැන් ඕව කියලා ඊට පස්සේ ඒගොල්ලෝ කෑ ගහනවා. දැන් මේ වගේ ගැටලු බොහොමයක් තියෙන්න පුළුවන්. සමහරට සාමියා බිරිඳ අතර සමහරට පුංචි දෙයකට ගැටලුවක් ඇති වුණත් වෙනද පවුලේ සහෝදර සහෝදරියකට හරි නැත්නම් විශ්වාසවන්ත තමන්ගේම සහෝදරයේ සහෝදරියක් වගේ කටයුතු කරන කෙනෙක් එක්ක හරි අදහස් හුවමාරු කරගන්න ඉඩ තිබුණා. හෝ පූජ්‍ය උතුමෙකුට හරි කතා කරලා කරුණාවෙන් පිහිට වෙන උතුමෙකුට කතා කරලා මේ ගැන උපදේශයක් ගන්න තිබුණා. අද ඒ අවස්ථාව අඩුයි. මොකද එක විටම මේ ගැන කියා ගන්න බෑ. මේ දැන් ප්‍රශ්නේ වෙච්ච තැනම ඔක්කොම ඉන්නවා. සමහර ප්‍රශ්නවලට අපි ඔක්කොම ඉදිරියේ වෙන්න ඕනි. නමුත් එහෙම නෙමෙයිනේ බොහෝ විටක. Tamange අදහස ඉස්සෙල්ල කියලා මගේ අතින් වැරදක් වුණාද මට කියන්න. එහෙම නැත්නම් එහා පැත්තෙන් යමක් වුණාද මට කියන්න. මම මේකට කොහොමද මුහුණ දෙන්නේ? ওই විදියට ප්‍රශ්නෙන් ඉස්සෙල්ල අපි අහලා දැනගෙන තමයි ඔක්කොම එකට එකතු වෙලා හෝ දෙන්න එකතු වෙලා හරි දෙතුන් දෙනා එකතු වෙලා හරි නැවත කතා කරන්න යන්නේ. ඕක තමයි මානසික ස්වභාවය. මම කරපු කියපු දේ හරිද වැරදිද කියලා ඉස්සෙල්ල Tamanට දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නැත්නම් එකපාරටම අතනින් කියවුනොත් ඔයා තමයි වැරද්ද කරලා තියෙන්නේ කියලා Taman මානසිකව ගැටලුවකටපත් වෙනවා. දැන් මේ දේවල් කතා කරගන්න තියෙන අවස්ථා අඩුයි. ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගොඩේම තමයි ඉන්නේ. දැන් මේ ඔක්කොම එකට ඉඳීම නිසා හැමදේනම සාමාන්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේවා තමයි මම මේ සති සම්පජඤ්ඤය කියන අදහස් එක්ක නුවණින් දකින්න කියන්නේ. දුව පොඩි දරුවන්ට මේව නොතේරෙන්න පුළුවන් එකපාරට. සමහර විට ඒගොල්ලන්ට මේව ගැඹුරින් දකින්න ඕනකමක් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. මට ඔය මොකක්වත් අහන්න ඕනේ, මට ඕනේ මගේ පාඩුවේ නිදහසේ මේව ඉන්න විතරයි මට ඕනේ කියලා ඒක කියන්න ඉඩ තියෙනවා. එහෙමයි අපේ හැමදෙරෝනේ. ආන්සේ සඳහන් කළා මේ දරුවන් දෙමාපියන් අතර යම් ගැටලු ඇතිවීමේදී දරුවන් සිතන ආකාරය පිළිබඳව දරුවන්ට ගැඹුරු අවබෝධයක් නැහැ සමහර වෙලාවට. ඒ නිසා වුන් හිතනවා මට උමනා කරන දේ මට ඕනේ. නමුත් අපේ හැමදෙරෝනේ මෙවැනි ගැටලුවක් දරුවන් දෙමාපියන් අතර අනවබෝධය නිසා ඇති වුණොත් එතනදී ඇත්තටම දෙමාපියන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් ඔබ වහන්සේගෙන් අප විමසන්නට කැමතියි සනරාමර සෙවණි. හරි. මෙන්න මේ නිසා තමයි වැඩිහිටියෝ හැටියට නුවණින් තේරුම් ගන්න ඕන. ඒගොල්ලන්ට ටිකක් ගැඹුරින් හරි තේරුම් ගන්න පුළුවන් මේ ලෝකේ හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා. කිසිවක් ස්ථිර සදාකාලික වෙන්නේ නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව අපි සසරක් ගැන කියනෝ නේද? නැවත ඉපදීමක් ගැන කියනවනේ. එතකොට අතීත සංසාර ගමනේ දුකක් කියන එක දේශනා කළේ මේ සංසිද්ධීන් එක්ක. දැන් සතර අපායේ වැටුණොත් දැන් ඕනම ආගමක ස්වර්ගය සහ නිරය ගැන උගන්වලා තියෙනවානේ. බොහෝ ආගම්වල සදාකාලික නිරයක් සදාකාලික ස්වර්ගයක්. දැන් බෞද්ධ දර්ශනය තමයි කර්මානුරූපව මේ නිරය සහ ස්වර්ගය තීරණය වෙන්නේ. ඒවා වෙනස් වෙනවා. පව් සිද්ධ කළ සතර අපායේ පුදුනත් ඒ පාපයට අනුව කර්ම විපාකයේ ගෙවල නැවත නිදහස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මිනිස්සු වෙන්න පුළුවන්. නැවත යහපත් වූ දේවල් සිද්ධ කළ සුගතියකට යන්න පුළුවන්. එතෙන්දී පිනවසන් වුණාම නැවතත් එන්න පුළුවන්. බෞද්ධ දර්ශනය අනුව හැබැයි මේක නිමාවක් නෙමෙයි. මේක දුක් විඳමින් යන ගමනක් හේතුව වැඩිපුරම සත්‍යය උපදිලා තිබෙන සතර අපාය. ඒක තමයි බෞද්ධ දර්ශනය උගන්වන්නේ. ඒ නිසා මේ සසර ගමන නතර කිරීම තමයි සදාකාලික සැපත හැටියට, මෝක්ෂය හැටියට බෞද්ධ දර්ශනය තුල පෙන්වා දෙන්නේ. නමුත් අපට මේ වර්තමානයේ ඇතිවෙච්ච ගැටලුත් එක්ක හිත සුවපත් කරගන්න මෙහෙම හිතන්න පුළුවන්. බෞද්ධ දර්ශනය තුල අතීත සංසාර ගමනේ සතර අපායේ ඉපදිලා අපි අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. ඒක තමයි ඉගැන්වීම. මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඊටාම දුර්ලභ අවස්ථාවක්. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් සතර අපායේ අපිත් එක්ක ජීවත් වෙන තිරිසන් ලෝකෙත් එක්ක බැලුවා. තිරිසන් ලෝකේ සතුන් ප්‍රමාණය ගණන් කරන්න බෑ. නමුත් මනුෂ්‍ය ලෝකේ මේ ප්‍රමාණය ගණන් කරන්න පුළුවන්. ඒ වගේම බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙනවා කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං. මනුෂ්‍ය ජීවිතයක් ලැබීම දුර්ලභ වගේම කිච්ඡං මච්ඡාන ජීවිතං මේ සත්‍යයන්ගේ මනුෂ්‍යයන්ගේ ජීවිතේ පවත්වා ගැනීමත් දුර්ලභයි. දැන් ඒකනේ පෙන්වන්න කළ තියෙන්නේ. මනුෂ්‍යයෙක් වීම දුර්ලභ වගේම ඒ ලැබූ මනුෂ්‍ය ජීවිතයක් නිරෝගීව යෙහිම් පවත්වා ගැනීම අමාරු කරුණක්.
දැන් උපරිමයකට තමයි දැන් මුහුණ දීලා තියෙන්නේ අපි. මේ කොරෝනා උවදුරත් එක්ක උපරිම තත්ත්වයක. ඒ කිව්වේ දැන් සාමාන්‍යයෙන් කෝටි 700ක් පමණ ලෝකයේ ජනගහණයෙන් කෝටි 17කට වඩා දැන් ආසාදිත වෙලා තියෙන කොරෝනාත් එක්ක. ලක්ෂ 35කට වඩා වැඩි වෙගෙන යනවා දැන් මේ වන විට මරණ සංඛ්‍යාව. එතකොට අපේ අසල්වැටි රටේ ඉන්දියාවේ ස්වභාවය අපිට ඒකේ සම්බන්ධයක් තිබෙනවා බුදුදහමේ ආරම්භය ගැන දඹදිව දැනට පිළිගත් කරුණු අනුව ඉන්දියාව ගැන සඳහන් කරන නිසා. එතකොට බෞද්ධ දර්ශනයේ තුල විසාමලා මහනුවර ඇතිවෙච්ච තුම්බිය පිළිබඳව ඒ රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය කියන. එතකොට මෙන්න මේ තුම්බිය පිළිබඳව කතා පුවත් අපි අහලා තිබෙන ඕනෑ තරම්. එතකොට ඒවත් එක්ක අපේ මනස අපිව පුරුදු කරලා තිබුණේ ජීවිතයේ අපි ලබලා ඔබට සැපයි කියන මොන දේවල් තිබුණත් ඔබ කකුල බිම තියන්නේ නැතුව සුරසැප විඳිනවා කියන සාමාන්‍ය වචනේ සංස්කෘතිය අනුව ඔබ සුරසැප විඳිනවා කියලා කිව්වත් රාජභෝජන ලබාගෙන හැබැයි ඕනම මොහොතක් ලෙඩවීම දි รา ගෙන හා මරණීය කියන දේවල් වලට උරුමව පවතින්නේ. අන්න ඒ පිළිබඳව සිහිය පාත්ත ගන්න සතිය සම්පජඤ්ඤය යෝනිසෝ මනසිකාර්ය අනුපස්සන. මේව තමයි පාවිච්චි කරන වචනේ. හැම මොහොතකම මේ ස්වභාවයත් එක්ක සිත පදං වූ පදනම් වූ භාවිත වූ ශික්ෂණය වූ බවක් තියෙනවා. මේ ගැන හිත මේ ඉන්න කියන එක නෙමෙයි. ඒ මත සකස් වුණු සිතක් තියෙනවා. අන්න ඒ මත පුරුදු සිතින් හිතන්න පුළුවන් වුණාම මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙනකොට වුණත් අපිට ඒ අනුව හිතන්න, නිවෙන්න, ප්‍රතිචාර දක්වන්න පුළුවන්කමක් තිබෙන්න ඕනේ. එතකොට අර වැඩිහිටි දෙමව්පියන්ගේ පැත්තෙන් බැලුවම දරුවෝ ගැනත් ඒ අනුව තේරුම් අරගෙන දරුවන්ට අවශ්‍ය තැන දුව අපේ රටේ සංස්කෘතිය අනුව සමහර තැනක තදින් ඉන්න ඕනේ. හැබැයි තදින් ඉන්නවා කියන්නේ කායික මානසිකව බලවත් ලෙස පීඩා කරන එක නෙමෙයි. ගහනවා තදින් මනස බලවත් ලෙස පීඩා කරනවා කියන එක නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ පවා අවශ්‍ය තැන සමහර තැන පාපයට යොමු වෙනකොට කුසලයට යොමු වෙන්නේ නැති වෙනකොට අනුශාසනාවට ඕනෑකමින් ඇහුම්කන් දීලා නිසිමඟට යොමු වෙන්නේ නැති වෙනකොට පාවිච්චි කළ වචනේ තමයි මෝඝ පුරිස. හිස් පුරිසය කියන එක. පුරිසේකට පිරිමින්ට පවණක් නෙවෙයි ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම ඒ වගේ සමහර දරුවන්ට ආදරය කරුණාව මත පදනම්ව පුතේ දුවේ ඔය කරන එක වැරදි. ආදීනමේ මේක මේ වගේ දෙයක් නුඹලට වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කාලය තුල අපි ඔක්කොම අය පවුලේ හැම දෙනෙක්ම සිහියෙන් බුද්ධියෙන් කටයුතු කළ යුතු කාලයක් පුතේ දුවේ. අම්මයි තාත්තයි හැටියට අපි බොහෝම අවබෝධයෙන් කටයුතු කරන මේ සියල්ලම දරාගෙන නුඹලත් මේකට අපිට උපකාරයක් උදව්වක් අවශ්‍යයි. ඒ නිසා නුඹලත් වෙනද වගේම හැමදේම අතට පයට බලාපොරොත්තු වෙන්නේ නැතුව කෑම කන්න ගියාම මේසෙට වෙනද බලාපොරොත්තු වෙච්චි කැමති දේවල් පැණි රස දේවල් මේවත් ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ කාලය තුළ ලද දේෙන් සතුටු වෙලා අපි ඔක්කොම මේකට මුහුණ දෙමු. මයි පුතේ දුවේ අපේ දරුවනේ නුඹල විතරක් නෙමෙයි අපිත් ලොකෝම හිතේ අවබෝධයෙන් බරකින් මේ ඉන්නේ. නමුත් අපිත් ලෙඩ වෙන්නේ නැතුව නුඹලත් පරිස්සම් කරගෙන ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕන. නුඹල අපිට ඒකට උදව් කරන්න. අපිව නුඹල ආරක්ෂා කරනවා. මෙන්න මේ ආදී වශයෙන් දෙමව්පියෝ අවශ්‍ය තැන ටිකක් තදින් හැබැයි ලිංගතුකමින් ආදරෙන් කරුණාවෙන් දෙමව්පියන්ට පුළුවන්. දරුවා අවුරුදු 18 20 40 50 වුණත් දෙමව්පියන්ට පුළුවන් ලං වෙලා ගුණබර අම්මා කෙනෙක් අපච්චි කෙනෙක් හැටියට හිස පිරිමැදලා නලලට අත තියලා ඉතින් අද කාලේ හැටියට එළියේ නම් ගතින් ලං වෙන්න බෑ. නමුත් ගිය ඇතුළේක ප්‍රශ්නයක් නෙවෙයි එකට ඉන්න අයනේ. නමුත් හිස පිරිමැදලා ආදරෙන් ලිංගතුකමින් කතා කළොත් දෙමෝපියෝ දරුවන්ට මම හිතනවා 100% නොවුනත් හැබැයි හැකි තා දුරට ඒ හිත් නිවල සංසිඳවන්න පුළුවන්. හැබැයි අපේ සංස්කෘතිය අනුව දුවේ දෙමෝපියෝ දරුවෝ ඉදිරියට නොවුනට නමුත් සාමියා බිරිඳ වුණත් ඔවුන් ලිංගතුකමෙන් ආදරයෙන් කරුණාවෙන් ඔවුන්ට ඇස් දෙකෙන් ඔවුන්ට සුසුමින් පවා හැඟෙන දැනෙන ආකාරයට අදහස් වමාරු කරගත්තොත් මෙවැනි දුෂ්කර කාලයක් තුල ඔවුන්ට පුළුවන් පොල් සම්බෝලයි බති වුණත් අපේ සංස්කෘතිය කියන විදිහට ලද දේ සතුටු වෙලා වෙනදා වාගේම අවශ්‍ය දේවල් ඒ මොහොතේ කරගත්තේ නැති වුණාට අපි මේ දේවල් දරාගෙන යන්න ඕනේ. දුක සැප වේදාගෙන ජීවිතේ එකතු උනේ මේ ටිකට මුහුණ දෙන්න නේද කියන එක සමහර තැනක නැගිට ගන්න බැරි ස්වාමි දියණිය කරේ තියාගෙන ගමන් කරන අය අදහන්න තියෙනවා. සමහර විටක ස්වාමියාට කකුල් දෙක නැහැ සමහරට හමුදාය වගේ. හැබැයි ස්වාමි දියණිය මොනතරම් ලිංගතුකමින් රැක ගන්නවද කියන තොරතුරු දැන් අපි අත්දකිනවා. එවැනි දෙයකට මුහුණ දෙන්න පුළුවන් නම් තාමත් මහමගට වැටෙන තරමටම වැඩි පිරිසක්ම නැහැනේ. එහෙම පිරිසක් කලාතුරකින් ඉන්න පුළුවන්. නමුත් රජයෙන් හෝ දානපතෙන් හෝ ගමේ හෝ අසල්වැසි හෝ වුණොන්ට උදව් උපකාර කරනවා. අපි
කෙසේ හෝ නැහැ බෑ කියන්නේ නැතුව හැකිතා දුරට නැගී හිටින තැනකට අපි හිත හදාගත්තොත් මං හිතනවා මුලින් මානසිකව නැගී හිටින්න අපි හිත හයිය කරගන්න පුළුවන්. ඒක තමයි සති සම්පජඤ්ඤය කියන්නේ. මගේ ලොකු විශ්වාසයක් තියෙනවා සම්‍යක් දෘෂ්ටික දෙවියෝ හරි එතෙන්ට ලං වෙනවා, සත්පුරුෂෝ අපිට එකතු වෙනවා, අපි මනසින් නිරෝගී වෙනවා. එහෙමයි අපේ හැමදෙරෝනේ. මම මගේම කය තුලින් දකින්නේ මේ නොවේද? අතපය හරි සොලව ගන්න බැරි වුණත්, මට ඕන විදියට මගේම කටයුතු කරගන්න බැරි වුණත්, තවත් කෙනෙකුගේ පිහිටක් මම ඉල්ලුවත්, ඒ පිහිට මට ඕන වෙලාවක ඕන විදියට ලැබුණේ නැති වුණත්, නමුත් මමවත් මට ඕන විදියට පවතින්නේ නැතිනම් ඒකනම් සත්‍ය. ඒකනම් බුදුරජාණන් වහන්සේගේ දහමට මම මගේ හිතට පුරුදු කළේ. ඒ බව දැනගෙන මගේ හිතත් ඒක පිළිගන්න පුරුදු කරන්න කියපු එක නේද ධර්මයෙන් දැක්කේ. අන්න එයත් එක්ක මම ජීවත් වෙන්න ඕනේ. මේ වෙලාවේ අවශ්‍ය උපකාර gedare ඉන්න දරුවන්ගෙන් හරි මුණුබුරු මිනිබිරියන්ගෙන් හරි අවශ්‍ය කෙනෙකුගෙන් මම ඒක ලබනවා. හැබැයි ඒක ඒ වෙලාවට සිද්ධ වුණේ නැහැ කියලා. ඒ අය මගේම ළඟම නැහැ කියලා මම ගැටෙන්න ඕනේ නැහැ. මේව කොයිතරම් කාලයක් වෙන්න පුළුවන්ද? උපරිම අවුරුදු 100ක් කියලා හිතමු. හැබැයි ඊට පස්සේ ඒ නිසා ඕනම මොහොතක් අවසන් මොහොතක වෙන්න පුළුවන් නම් අවශ්‍යම ආහාර පාන ටික බේත් හේත් ටික මේ ආදී වශයෙන් දැකලා පුළුවන් විදිහට මම ඒක සකස් කරගන්නවා. හැබැයි දරුවෙකුගෙන් හරි gedare ඉන්න අනිත් කෙනෙකුගෙන් හරි යම් විටක අඩුවක් පාඩුවක් සිද්ධ වුණා කියලා ඒක නොවෙන්න අනිත් අය හැකිතා දුරට වග බලා ගන්න ඕනේ. හැබැයි එහෙම වුණා කියලා මං ගැටීම් ඇති කරගatiya යුතු නෑ. එතකොට මට දුක් දෙකයි. එකක් එහෙම නොවීම නිසා දුකක් තියෙනවා. හිතේ මා විසින් ඇති කරගන්න මේ සිතුවිල්ලත් මට තව ගැටීම් දෙකක් එනවා. හරියට එක තැනක තුවාල දෙකක් වුණා වගේ එනවා. තුවාලයක් වෙලා කටුවක් ඇනිලා දුක් විඳිනකොට එතන තවත් කටුවක් ඇනගෙන මං දුක් විඳිනවා වගේ. එහෙම වෙන්න ඕනේ නැහැ. එතකොට මට සනීප වෙන ගොඩක් අමාරුයි. ඒ නිසා මම මගේම හිත මටම ඖෂධයක් බෙහෙතක් කරගෙන මමවත් ඕන විදියට මට පවත් ගන්න බැරි නම් ඉතින් දරුවා වුණත් ස්වාමියා වුණත් බිරිඳ වුණත් වෙන කෙනෙක් වුණත් අපි කිව්වත් මිලක් මුදලක් දීලා යාගේ මේ දේවල් කරව ගන්න බලාපොරොත්තුනේ ඒකත් වෙන්නේ නැහැ කියලා. හරි. ඒ අය ඒ අයගේ යුතුයකම් හැකිතා දුරට වෙන්න ඕනේ. නමුත් ඉතින් ඔය ඔක්කොම අපිට ඕන විදිහට කරගන්න පුළුවන්ද? හොඳම දේනේ මම මේ අර දේවල් නැති බැරි දේවල් හිතලා දුක් වෙවි ඉන්නවට වඩා මගේම හිත සනසගෙන සකස් කරගන්න පුළුවන් නම් මගේ හිතට සනසිල්ලක් නේ. මේ එසේ හිතීමම මගේ මේ ලෙඩ සනීප වෙන්නත් හේතුවක් තියෙනවා. එතකොට මම සතුටින් ඉන්නකොට අර මේක විශේෂයෙන් මේ කාලය තුල රැකියාවකට යන්න බැරුව, දරුවෝ ඉගෙන ගන්න ඉස්කෝලේ යන්න බැරුව, අසල්වැසියෙකුටවත් හදිසියෙකුටවත් ගෙදරකට එන්න බැරුව, කොතනකරි හදිසියේ අවමගුලක් මරණයක් වුණත් ඒකටවත් යන්න විදියක් නැතුව, එහෙම නැත්නම් වෙන අවශ්‍ය පින්කමක් හරි වෙන කටයුත්තක් හරි මගුල් තුලාවක් හරි ඒ වගේ දෙයකටවත් සහභාගී වෙන්න බැරුව, ඉතින් අපි ඔක්කොම වචනෙන් කිව්වොත් කොටු වෙලා ඉන්නේ. අන්න එවැනි වෙලාවක මමත් මේ බව තේරුම් අරගෙන අවබෝධයෙන්ම හිතේ තරහවක් කමනාපයක් තියාගන්න නැතුව හිතේ දීර්ඝ හුස්මක් උඩටගෙන පහළට හෙල්ල අර වචන සිතුවිලි වචන වලින් පිට වෙන්නේ නැති වෙන්න නිවා ගන්න පුළුවන්. ඊළඟට මනෝ සංස්කාර නැත්නම් චිත්ත සංස්කාර. ඒ කියන්නේ වේදනා සංඥා කියන අපි ගන්න හොඳ සහ නරක සිතුවිලි සමහර අපි හිතා ගන්න හඳුනා ගැනීම හිතා ගන්න සිතුවිලි අරමුණු මේ දේවල් වුණත් අපිට ඕන විදිහට පවතින්නේ. අපි හිතන කරන මම හිතාගත්ත දේවල්ම සිද්ධ වෙනවා නම් එහෙනම් ඉතින් මේ කොරෝනා වෙන්නත් ඕනේ නෑනේ. මේ විදිහට අපි හිතන විදිහට ලෝකෙම සුරපුරයක් වෙන්නේ නෑ. මේක තමයි ලෝකේ ස්වභාවය. මේක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණයෙන් ඉගැන්වෙන්නේ. මෙන්න මේ විදියට අපි මෙනෙහි කරලා කායිකව ක්‍රියාකාරකම් වචනයෙන් පිට කරන්න හදන දේවල් හෝ වැරදිලා පිට වුණා නම් හෝ ඊළඟට හිතන දේවල් සිතුවිලි අපිට පුළුවනි අර දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙල්ල නැවත ආස්වාස ප්‍රස්වාස කරමින් හිත නිවා ගන්නවා. තමාම හිත නිවා ගන්නකොට ලොකු සුවයක් දැනෙන පටන් ගන්නවා. හැබැයි මෙතෙන්දී අපි දුව වටේ ඉන්න අය දරුවෝ මුණුබුරු මිනිබිරියනොත් වැඩිහිටියන්ට මේ කාලය තුල ආදරය කරුණා මෛත්‍රිය දක්වන්න ඕන. පිළිකුලක්වත් හිතන්නේ නැතුව වෙනද අපි හිතමු බාත් รู ම් එකට එක්කගෙන ගියත්. නමුත් ඒ දේ කරගන්න බැරි වුණත් ඉන්න තැනක වුණත් අනුකම්පාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් පින්කමක් හැටියට මේක ඊටාම හොඳ වෙලාවක් හැටියට උපස්ථානයට බුද්ධෝපස්ථානයක් වගේ බුදුරජාන් වහන්සේට කරන උපස්ථානයක් වගේ අද දවසේ බුද්ධ පූජාවක් වගේ බුදුහාඳුරන්ට තමයි ගෞරවය කරන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධම්ම ගනුගමනය කරනවා කියන හැඟීමෙන් ඒ උපස්ථානයේ ආදරය කරුණාව දුන්නොත් ඒගොල්ලෝ නිවෙනකොට අපිට කොච්චර අපේ හිතේ බරත් වුණත් අපේ හිතත් නිවෙන පටන් ගන්නවා. අපේ හිත නිවෙනකොට පුංචි දරුවොත් මේව බලාගෙන ඉඳලා ඒගොල්ලොත් නිවෙන පටන් ගන්නවා. මම හිතනවා මේ ඇති වෙන ඕනම සිදුවීම සංසිද්ධියක් අර අසුභවාදීව දකින්න නැතුව මොකද්ද අර වචනයක් කියන හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා. අන්න ඒ වගේ කොරෝනා වලත් හොඳ පැත්ත
ඒක සුවපත් කරගන්න උත්සාහ කරන ගමනේ අපි ධර්මයේ දකින්න, ආදරය, කරුණාව, ලෙන්ගතුකම අපිත් මේ වගේ මියදෙනවා, අසරණ භාවයටපත් වෙනවා කියන එක පොඩි දරුවගේ ඉඳලා උගන්වන්න, ඉගෙන ගන්න හොඳම අවස්ථාවක් ඇති කරගන්න අවස්ථාවකට අපි දැකගත්තොත් අර අහපු ප්‍රශ්නේදී වැඩිහිටියන් තුල ඇතිවෙච්ච දේවල් 100% බැරි වුණා. අඩුම තරමේ සංසිඳන ස්වභාවයටත් මනස තුල පාත්ව ගන්න අපිට අවස්ථාවක් කරගන්න පුළුවනි. එහෙමයි අපේ හාමුදුරුවනේ. අපේ හාමුදුරුවනේ ගිය සතියේ අපිට WhatsApp මගින් ලැබිච්ච ගැටලුවකුත් ඔබ වහන්සේට මේ ගැටලුවටම එකතු කරන්නට හිතුවා. මේ සහෝදරියක් ගිය සතියේ වල තිබුණු ගැටලුවක් ඒ සඳහන් කරලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ විශේෂයෙන්ම තමන්ට ආදරය කරන ඒ වගේම බාහිර නොකරන ඥාති හිත මිත්‍රාදීන් ලැබෙන්න නම් තමන් කළ යුතු කුසල් දහම් මොනවද කියන කාරණාව. එතකොට ඒ ගැටලුවත් මේ ප්‍රශ්නට මේ වර්තමාන වසංගත තත්ත්වයට එක්ක නිවස තුළ ගෘහය තුළ ඇති වෙලා තියෙන යම් ප්‍රශ්න වලට සම්බන්ධ කරගන්නට මම හිතුවා. ඇත්තටම අපේ හාමුදුරනේ වර්තමාන කාලේදී අපි බොහෝ වෙලාවට සඳහන් කරනවා කාලයකට පස්සේ තමයි අපේ මේ පවුලේ හැම කෙනෙක්ම හැම සමාජිකයෙක්ම එකට එකතු වෙලා නිවස තුළ ජීවත් වෙන කාලය කියලා. එක පැත්තකින් හොඳක්, එක පැත්තකින් කෙනෙකුට කියන්න පුළුවන් දැන් තමයි හරිම අමාරු ජීවිතය ගත කරන්න. මොකද ස්වාමියා රැකියාව කරපු කෙනෙක්. එතකොට ස්වාමියා ගොඩක් වෙලාවට උදැස්සන රැකියාවට ගිහලා රාත්‍රියේ තමයි නිවසට එන්නේ. එතකොට දරුවෝ පාසල් යනවා. දැන් දරුවන් පාසල් යන්නේ නිවස තුළ ඉන්න ස්වාමියාත් නිවස තුළ ගත කරනවා. ඒ වගේම වැඩි වෙලාවක් නිවසේ ගත කරන්නේ ගෘහණියක්. නමුත් දැන් ඇයට සිදුවෙනවා මේ සියලු දෙනා සමග කාලය ගත කරන්න. ගොඩක් වෙලාවට අපේ හාමුදුරනේ අපි කිව්වට ගොඩක් අයට එකට ජීවත් වෙන්න කාලයක් ලැබෙනවා කියලා කිව්වට මේ කාලය තුල මේ කාලය નિયમિત ආකාරයෙන් નિયમિત විදිහට කළමනාකරණය කරගන්නවාද කියලා ගැටලුවක් තියෙනවා. මොකද හේතුව තාත්තා කියන දේ දරුවෝ ඉවසන්නේ නැහැ. සමහරලාට අම්මා කියන දේ දරුවෝ ඉවසන්නේ නැහැ. අම්මා සහ තාත්තා අතර මත ගැටුම් ඇති වෙනවා. මේ දේවල් කළමනාකරණය කරගන්න ටිකක් අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා. පවුල තුල මෙවැනි මතකයටම ඇති වුණාම අපි කටයුතු කරන්නට ඕනේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව. සමන්ති දුව ඒ ප්‍රශ්නේදී අර එක මහත්මයක් විසින් අසන ලද ප්‍රශ්නයට පොඩ්ඩක් අපි උත්තරයක් එතන දෙන්න ඕනේ. එතකොට Taman කැමැති ගුණවත් නැනවත් ප්‍රිය අයගේ මුණ ගැහෙන්න නම් අප විසින් හැබෑවටම පස්පව් දස කුසල වලින් බැහැර වෙන්න ඕනේ. සමස්ත නිදසුන ප්‍රාණඝාතාදී පස්පව් වලින් හා දස කුසල් වලින් දස කුසල් විස්තර කරන ගියත් වෙලාව යනවා. කෙසේ වෙතත් කයින් සිදුවන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, වචනයෙන් සිදුවන මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප, සිතින් අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. අවිජ්ජා කියවේ දැඩි ලෝභ, ව්‍යාපාදිකේ තරහ, මිච්ඡාදිට්ඨිකේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ දානේ විපාක නැහැ, හොඳ නරක වල විපාක නැහැ, වැඩි හිටියන්ට ගරු කිරීමේ විපාක නැහැ, යහපත් වූ සිරිත් වල විපාක නැහැ, මෙලොවක් පරලොවක් කියලා අමතාර්ථ කියලා විශේෂයෙන්ම සලකන්න උපස්ථාන කරන්න ඕනේ නැහැ. ආදී වශයෙන් මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. එතකොට මෙන්න මේ පස්පව් දස කුසල් වලින් බැහැරව අපි ජීවිතේ පවත්වන්න ඕන. එතකොට දුව මේ ජීවිතේම ලෙන්ගතු ප්‍රියවන්ත හිතවන්ත සත්පුරුෂයන්ගේ මුණ ගැහිම ඇති වෙනවා. මම මේක අත්දැකීමෙන් සඳහන් කරන දුව රටවල් දෙකක් වුණත්, ජාතික දෙකක් වුණත්, ආගම් දෙකක් වුණත් සම්මතයේ පවතින දුප්පත් පොහොසත් ભેදයකින් තොරව හදවතක් තියෙන රත්තරන් සීදේවි මිනිස්සෙක් නුඹ කියලා ඕනෝන්ට හිතවලට දැනෙන්න පටන් ගන්නවා. අර ප්‍රාණඝාත, සොරකම් කිරීම ආදී වශයෙන් අර ඒ ගතිගුණ කාටවත් පෙන්වන්න ගියේ නැහැ. නමුත් හැබැයි චරිත ඉස්මතු වෙනකොට මූණේ පාට මොකක් වුණත් හැබැයි හදවතේ සත්පුරුෂකම සිතුවිලි, වචන, පෙනුමෙන්, ක්‍රියාවෙන් මතුවෙනකොට අපිට පුද්ගලියෝ ප්‍රියවන්ත වෙනවා. යම් කෙනෙක් වරදක් කරන්න ගියත් වැඩි කාලයකට කරන්න බෑ. කරන්න හිත දෙන්නේ නැහැ. ඒක gedara වෙන්න පුළුවන්, ආයතනයක වෙන්න පුළුවන්, රැකියා කරන තැනක වෙන්න පුළුවන්, මහමග වුණත් වෙන්න පුළුවන්. යහපත් වූ යමක් බවට පත් වෙනවා. තණ්හා, මදමාන, ඊර්ෂ්‍යා මෙන්න මේ දේවල් වලින් ලපනා පුහනා. ඒ කියන්නේ නැති ගුණ පෙන්නලා අනුන්ගේ ගුණ වහලා තමන්ගේ නැති ගුණ පෙන්නන එක. අනිත් අය පහත් කරන එක. කතා කරන එක, හැසිරෙන එක. මෙන්න මේ දේවල් නුගුණ හැකිතාදුර රහත් වෙච්ච නැති බව හැබැයි හැකිතාදුරට සත්පුරුෂ මිනිසෙක් විදියට අපි ජීවිතය පාත්තන්න පුළුවන් නම් මම මේ කියන පල්ලෝක ජීවිතය ගැනම නෙමෙයි. එයත් එහෙම වෙයි. හැබැයි මේ ජීවිතේම අපි ප්‍රියවන්ත යහපත් සත්පුරුෂයන්ගේ මුණ ගැහිම සිද්ධ වෙනවා. අඩුපාඩු තියෙන අය මුණ ගැහුණත් ඒගොල්ලෝ පවා මේ විදියට වෙනස් වෙලා අපිත් එක්ක සත්පුරුෂ කෙනෙක්, ප්‍රියවන්ත කෙනෙක් හැට ජීවිතේ සකස් වෙන. එයයි. ඊළඟට දෙවනි ප්‍රශ්නය. දැන් පෞල් පරිසරය තුළ විශේෂයෙන්ම මහත්මියවරු, එයා එතුමිය ස්වාමි දියණියක් වෙන්න පුළුවන්, අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, මිත්තණිය වෙන්න පුළුවන්, නැන්දනිය වෙන්න පුළුවන්, සහෝදරිය වෙන්න පුළුවන්. පෞල් පරිසරය තුළ මොන භූමිකාවක් ගත කළත්
හැබෑවටම දැන් අම්මා කියන වචනේ ගමු අපි මෙතෙන්දි. එතෙන්දි දුව අම්මා කියලා කියන්නේ සෙනෙහවන්ති, නලවන්ති, ප්‍රියවන්ති, හදවත සුවපත් කරන්ති, මමායනය කරන්නේ. ඒ වගේම මගේ කියලා දරුවන් රකින්නේ, පෝෂණය කරන්නේ. ගොඩක් අදහස් තියෙනවා. දැන් මේ අදහස් එන්නේ අම්මා දරුවන්ට පමණක් නෙමෙයි. මේ ස්වාමිදියනේ අම්මා වෙනවා දුව අහලා ඇති මාතු බරියා. ස්වාමියාට අම්මා කෙනෙක් වගේ බිරිඳක්. සඛී බරියා යෙහෙලියක් වගේ කෙනෙක්. භගිනි බරියා සහෝදරියක් වගේ කෙනෙක්. ඒ වගේ බිරිඳක් බවට පත් වෙන්නට පුළුවන්. නපුරු අයත් ඉන්නවා. නපුරු බිරිඳත් හැටියට චෞර බරියා, ඒ වගේම වදක බරියා ආදී වශයෙන් දක්වලා තියෙනවා. නමුත් මේ හොඳ පැත්තෙන් ගත්තොත් එහෙම අම්මා කෙනෙක් වගේ, යෙහෙලියක් වගේ, සහෝදරියක් වගේ ධර්ම මාර්ගය තුල පිළිපන් යහපතට කුසලයට යොමු කරන අනුශාසිකාවක් වගේ. හරියට නකුල පිතාවන්ට නකුල මාතයගේ ස්වාමිදියණිය අම්මා කෙනෙක් අනුශාසිකාවක් වගේ වුණා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනේ ඒ වගේ தත්ත්වයටපත් වෙන්න පුළුවන්. එතකොට දරුවන්ට පමණක් නෙමෙයි එයා අම්මා උනේ. ස්වාමිදියණිය බව හැබැයි හරියට අර විසාකා උපාසිකාවගේ මාමා සඳහන් කළේ මිගාර මාතාවුනේ මේ මගේ ලේලි පමණක් නෙමෙයි අම්මා කියලා සඳහන් කරන්න පටන් ගත්තා. පූර්ණවර්ධන කුමාරයාගේ පියා එහෙම සඳහන් කරන්න පටන් ගත්තා. අන්න ඒ වගේ ස්වාමියාට පවා අවශ්‍ය තැන අම්මා කෙනෙක් වගේ පිහිට වෙන්න පුළුවන්. මොන දුක් කරදර කම්කල්ලු බාධක තිබුණත් එවැනි වෙලාවක ගෙදර ආවට පස්සේ අවශ්‍ය පිහිට ඕන තැන ස්වාමිදියන්ට පුළුවන් නම් තමන්ගේ ස්වාමියාට අම්මා කෙනෙක් වගේ. හැබැයි අනිත් පැත්ත සකස් වෙලා තියෙන නපුරුකම් කරන ස්වාමියෙකුට ස්වාමිදියණියෙකුට එහෙම ලං වෙන්න බැරි වෙයි. නපුරු වචන කියලා, මේ ගෙදරින් යන්න කියලා, නැත්තම් සමහරට මේ වචන හොඳ වචන නෙමෙයි. යම් කෙනෙක් කියන විදිහට සාප කරලා, නපුරු වචනෙන් පාවිච්චි කළා, දරුවන් ඉදිරියෙන් නිඳා කළා, එහෙම කරපු කෙනෙකුට ওই ටික කරන්න බැරි වෙයි. ඒක ඉතින් වෙනමම ස්වාමියාට කතා කරන්න ඕනේ. දෙපැත්තටම කතා කරන්න ඕනේ. නමුත් පොදු වශයෙන් ස්වාමිදියණියකට තමන්ගේ ස්වාමියාට අර වගේ ලෙන්ගතුව අම්මා කෙනෙක් හැටියට පිහිට වෙන තැනකට එනකොට ඒක අර මුළු ගෙදරටම දැනෙන්නට පටන් ගන්නවා. අන්න එතෙන්ට සකස් වෙන්න ඕන. ඔය අදහස යම් තැනක මතුවනොත් ස්වාමියාගේ මහඬින් දරුවෝ ලොකු මහත් වෙනකොට දුවේ අඩු ගන්න අවුරුදු 15 18 වෙනකොට යමක් වැඩිහිටි තත්ත්වයට ලං වෙච්ච කාලෙනේ අවබෝධ කරගන්න පුළුවන්. අන්න ඒ වගේ කාලෙකදී ස්වාමියාට තමන්ගේ ස්වාමිදියණිය ගැන මේ දරුවන්ගේ අම්මා ගැන කතා කරලා කියන්න පුළුවන් නේද? දරුවනේ නුඹලගේ අම්මා වගේ කෙනෙක් මම දැකපු ලෝකේ යහපත් වූම අය තමයි නුඹලගේ අම්මා මේ ස්වාමිදියණිය. දුවගේ පත්‍රයේ ලිපියක මම දැක්ක මේ ලෝකේ හොඳම කාන්තාව කවුද කියලා අහනකොට මගේ අම්මා ගැනයි මං කියන්න කැමති කියලා දුවත් ඒ ගැන සඳහන් කරලා තිබුණා. ඕනම කෙනෙකුට තමන්ගේ අම්මා ගැන එහෙම සඳහන් කරන්න පුළුවන් නම් ස්වාමි පුත්‍රයෙකුට තමන්ගේ ස්වාමිදියණිය ගැන කියන්න පුළුවන් නම් දහසකින් හොයාගන්න බැරි කෙනෙක් නුඹලගේ අම්මා. නුඹලට විතරක් නුඹලට පමණක් මටත් නුඹලගේ අම්මා වඳින්න පුළුවන් නම් වැන්දට වරදක් නෑ. ඒ අම්මා කියලා කියන්න පුළුවන් නම් මං හිතනවා ඕනම දුෂ්කර කාලයකදී මේටත් වඩා දුෂ්කර කාලයකදී උනත් යන්තම් වතුර පොදකින් උගුර තෙමාගෙන වේල පිරිමහ ගන්න වෙයි කියන තැනකදී පවා එවනි ස්වාමිදියණියක් ස්වාමි පුත්‍රයෙක් ඕනෝන්ට මොනතරම් පිහිටක්ද කියන එක දැනෙන්න පටන් ගනී. අන්න ඒ දෙපළ තුල ඒ ටික හදාගත්තොත් අර දුවතව සඳහන් කරන වචනය තමයිට ස්වාමිය කියන දේ නෙමෙයි දරුවන්ට ස්වාමිදියණිය කියන්නේ. කියන්නේ තාත්තා කියන දේ නෙමෙයි අම්මා කියන්නේ, අම්මා කියන දේ නෙමෙයි තාත්තා කියන දෙන්න අතරත් මත ගැටුම් තියෙනවා. අමතක කරන්න එපා දුව. අද කාලේ සමහර දරුවෝ ඕවා ඒගොල්ලන්ට වාසියට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ දේවල් ඕන දේවල් කරගන්න සමහරට ඒගොල්ලන්ගේ හරි දේවල් නෙමෙයි. සමහර විනෝද දේවල්, සමහර පාඩම් කරන්න නැතුව ඉගෙන ගන්න නැතුව යාළුවොත් එක්ක දේවල් වැරදි විදිහට පාවිච්චි කරන අම්මා තාත්තා අතර අර නෝකාඩුකම් පවතින දේවල් පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. මෙන්න මේ නිසා ඒ දෙපළ හරියට ලිංගතුකම ධර්මයේ හඳුන්වන්නේ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. දීපු අදහස ගෞරවණීය පෙළගැස්සම තමයි දේවෝ දේවියා සද්දෙන් සංවසති. මේ මූණේ පාටවත් ඇඳුම් පැළඳුම් මාලිගාවක් වාහන ගැන නෙමෙයි හදවතේ ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා ගුණ වැඩෙනකොට දෙවිය දිව්‍යාංගනාවක් අතර ඇතිවෙච්ච වාසයක් ජීවිතයක් බවට පත් වෙනකොට දරුවන්ට මේ ටික පේන පටන් ගන්නවා. දෙමව්පියෝ දෙන්නම එකට එකතු වෙලා එක මතයක ඉඳලා දරුවන්ට කතා කරන්න පුළුවන්. මෙන්න මේවා හික්මවා ගන්න පුළුවන්. දෙන්නට දෙන්නගෙන දරුවොත් එක්ක ඕනෝන් නැති තැන වුණත් වර්ණනා කළ ප්‍රශංසා කළ මේ දරුවන්ගේ යහමකට ගන්න මේ මාර්ගය පෙන්වනකොට මම හිතනවා හැකි තාක් දුරට පෞල් පරිසරයක් තුළ ස්වාමියා බිරිඳ කියනවා වගේම දෙමව්පියෝ දරුවන්ට නුඹ වගේ කෙනෙක්, නුඹල වගේ අය මට මුණ ගැහුනේ.
අපට මුණ ගැහුනේ සංසාර ගමනේ පිනකට වෙන්නට ඇති කියලා අර මහත්මිය මුලින්ම අහපු ප්‍රශ්නෙට යහපත් වූ මුණ ගැහෙන්න නම් මොනවද අපි කරන්න ඕන කුසල කර්ම කියන තැන ඔබට මේ ජීවිතේම අත්විඳින්න පුළුවන්කම ලැබෙයි. මොකද දැන් මේ කාල සීමාවේදී අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සිදුවන්නේ මාර්ගගත ක්‍රමවේදය තුළ, ඔන්ලයින් ක්‍රමවේදය තුළ. ඉතින් දරුවන් ගොඩක් වෙලාවට මේ තාක්ෂණයට නැඹුරු වීම සිදු වෙනවා. අපි කාලයකට ඉහතදී මේ කොරෝනා වසංගතය එන්න කලින් ගොඩක් වෙලාවට සඳහන් කළා දරුවෝ මේ තාක්ෂණයට ඕනවට වඩා අබ්බැහි වෙලා තියෙනවා කියලා. නමුත් තාක්ෂණය උනත් යහපතකට පාවිච්චි කරන්න දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ තමයි මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය. දැන් ආරම්භ වෙලා තියෙන මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය තුළ. ඉතින් අපේ හාමුදුරනේ නමුත් බොහෝ වෙලාවට අම්මලා තාත්තලා කියනවා දරුවෝ දැන් සමහර වෙලාවට පාඩම් වැඩ කටයුතු කරලා ඉන්න අනතුරුවත් අන්තර්ජාලය තුළ රැඳී ඉන්නවා. විවිධ දේවල් නරඹනවා. කොයිතරම් කිව්වට දරුවෝ නිවෙන් ඉවත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට රූපවාහිනී නරඹනවා එක දිගට. එහෙම නැත්නම් අන්තර්ජාලයේ YouTube එකකින් කාටුන් නරඹනවා. මේ වගේ විවිධ දේවල් වලට දරුවෝ නැබ්බැහි වෙලා කියලා අම්මලා තාත්තලා කියනවා. නමුත් අපේ හාමුදුරනේ දරුවෝ වුණත් හදන්නේ දෙමාපියන් විසින්නේ. ඉතින් මේ දරුවන්ට යම් යම් පුරුදු ඇති කරවන්නේ හොඳ සිරිත් විරිත් කියලා දෙන්නේ දෙමාපියන් විදියට. අපේ හාමුදුරනේ මේ තැනදී කටයුතු කළ යුත්තේ කෙසේද? මේ විශේෂයෙන්ම වැඩිහිටියන්ට දෙමාපියන්ට වගේම දරුවන්ට ඔබ වහන්සේගෙන් අප යෝජනාවන් බලාපොරොත්තු වෙනවා. මතක් කරන්නට ඕන ඔබ වහන්සේ කොළඹ දේශනා නායක විද්‍යාලයේ ආචාර්ය ස්වාමීන් වහන්සේ නමක් හැටියට බොහෝ කාලයක් කටයුතු කළ තියෙනවා. බොහෝ ශිෂ්‍ය පරම්පරාවකට දැනුම ලබා දුන්න අතිවරයන්න් වහන්සේ නමක් අපේ රටේ වැඩවෙසෙන විතරක් නෙමෙයි විදේශ විශ්වවිද්‍යාලවල දේශකයෙකු විදිහටත් ඔබ වහන්සේ බොහෝ කාලයක් කටයුතු කරලා තියෙනවා. මේ අත්දැකීම් ආශ්‍රයෙන් අපේ හාමුදුරනේ මේ අවස්ථාවේදී අපේ දරුවන්ව යහමඟට ගන්නට නැත්නම් දරුවන් නිසි මඟට ගන්නට ඔබ වහන්සේ ලබා දෙන යෝජනාවන් මොනවද? දරුවන්ටත් දෙමාපියන්ටත්. දුව මේ ප්‍රශ්නෙට කරුණු තුනකින් පිළිතුරු සපයන්න ඕනේ. එකක් තමයි ලෝකයේ හැමදාම එක විදියට පවතින්නේ නැහැ. දැන් බුදුදහම ගත්තොත් බුදුරජාන් වහන්සේගේ කාලයේ පැවතුණු ඉගෙනීම හා පැවැත්ම මෙවලන් නෙමෙයි අද තියෙන්නේ. එදා තල්පතේ ලියපු දේවල් අද අන්තර්ජාලය ඔස්සේ ඒතනට ඇවිල්ලා තියෙනවා. එදා නිතර කරත්තය, ගොනුම් බැඳි කරත්තය, අස්ස කරත්තය ගැන ඇතුම් පිට ගිය ජීවිත ගැන කතා කරපු අද රොකට්ටුවේ පටන් අභ්‍යවකාශය දක්වාම වේගයෙන් කතා කරන යුගයකට ඇවිදින්න තියෙන්නේ. අතින් පණිවිඩ අරගෙන ගිහිපු අපේ රටෙත් අපේ ඉතිහාසයේ කියන විදිහට අනබෙරයක් යවපු පණිවිඩ කාලයක් තුළ අද ඔය කියන විදිහට SMS ඕ WhatsApp ආදී වශයෙන් ඊටාම තාක්ෂණයේ දිනු වෙලා තියෙන්නේ. ඒතර කාලයත් එක්ක තමයි අපි මේ දේවල් දකින්න ඕනේ. ඒකෙන් අදහස් කරන අපේ හිත පීඩාවට පත් කරගන්න නැතුව. නැත්තම් අපි මේ තාක්ෂණික මෙවලන් දියුණුම කාලයක ඉඳගෙන දරුවෝ ඉන්නෙත් එතනයි. අපි හිතන්නේ අර මුල් කාලේ දේවල් එක්ක. අද නුඹලට ඔක්කොම දේවල් දීලා තිනවා. අපිට සෙරපු දෙකක් තිබුණේ. අපිට පෑනක් තිබුණේ නැහැ. අපි මේ වාහනේම නෙමෙයි. මේ බොහෝ දේවල් අපි ওই දේවල් සමහර විටක සඳහන් කරනවා. හරි. ඒකෙන් අපි අදහස් කරන්නේත් නැහැ, වැඩිහිටියෝ අදහස් කරන්නේත් නැහැ. දරුවෝ එහෙම දුක් විඳින්නේ ඕන කියන එක. හැබැයි හිත බලාපොරොත්තු වෙනවා අපි මේ දේවල් මෙහෙම කරා නම් අපේ දරුවොත් ওই විදිහටම හිතන්න ඕන කියන එක. දැන් මේ දරුවන්ට මේ තාක්ෂණයත් එක්ක සියල්ලම පහසුවෙන් ලැබිලා තිබෙනවා. දැන්ට අවුරුදු 40කට 50කට ඉස්සෙල්ලා අපි හිතමු සාමාන්‍ය 1980 වගේ කාලෙන් එහා පැත්තේ ඉපදුණු වගේ නම් 90 කියලා ගමු සමහර විටක පාසලක වුණ සමහර තරුණ දරුවෝ අදහසුව මාර කරගත්තේ ලියුම් කැලි වලින්. සමහර තැන්වල නතර වෙලා හොර රහසේ කතා කර සමහර දේවල් අපි මේව විරාගී දර්ශනයක රැඳී සිටීමෙන් නමුත් දහමට ලං කරගන්න අපි දකින්න ඕනේ. එදා ඒ වගේ තත්යකට පත් වෙලා කටයුතු කළා. අද මේ දරුවන්ට අතටම ගෙනල්ලා දීලා තියෙන මේ ඔක්කොම දේවල්. ඔබ හිතනවද එදා ඒ අයට මේ ෆෝන් එක තිබුණා නම් මේ දුරකථනය අතේ තිබුණා මොකද වෙන්නේ කියලා? මේට වඩා සමහර දේවල් වැරද්දට පෙළඹෙන්න ඉඩ තිබුණා. එහෙමයි කියන එක නෙමෙයි. නමුත් අද මේ දරුවෝ මේ තරම් දේවල් තියෙද්දිද මේ තාක්ෂණය අතේ තියෙන්නේ. මේක කණේ ගහගත්තට පස්සේ කාටවත් හොයාගන්න බැරි තත්ත්වයට. එහෙම තියෙද්දි දරුවගේ හොඳ පැත්තෙන් එකපාරට හිතන්න බලන්න. සමහර දෙමෝපියෝ කල්පනා කළොත් ඒගොල්ලන්ගේ අතීතයේ පුංචි කාලේ වෙච්ච වැරදි මේ දරුවන්ගෙන් වෙලා නැහැ. සමහර දේවල් වැරදි වෙන්න පුළුවන්, සමහර අයගෙන් එහෙම වෙලා නැහැ. මේ දරුවන්ට මේ තරම් පහසුකම් තියෙද්දි සමහර තැනක මේ දරුවෝ මෙහෙම හරි හික්මීම ඉන්නවා. දැන් මේ අපි ගොඩක් කලබල වෙන්නේ වැරද්දට පෙළඹෙන තැනුත් තියෙනවා. හැබැයි ඉගෙනීම් වලින් තොරව සමහර අනවශ්‍ය දේවල් බලනවා. සමහර අනවශ්‍ය දේවල් වලට යනවා. මේ කියන දේවල් එක කවුද මේක දීලා තියෙන්නේ?
ඔය ෆෝන් එකත් එක්ක මේක ඇවිල්ලා තියෙන්නේ මේක දීලා තියෙන්නේ. දුව ඕනම දෙයක් හංගන්න ඒකට එබී බලන්න තියෙන ඕනකම වැඩි. දැන් අම්මා තාත්තා හංගනෝ දැක්කොත් පොඩි දරුවගෙන් එයා උත්සාහ කරන මේක ඇරලා බලන්න කියලා හොයන්න මේ මොකද්ද කියලා. ඒ නිසා මේ එපයි කියන්න මේගොල්ලෝ උත්සාහ කරන්නේ මේක බලන්න. ඒක තමයි මිනිස් හිතේ ස්වභාවය. මේ නිසා අපි වැඩිහිටියෝ හැටියට හැකිතා දුරට මේවායේ තියෙන ආදීනමය. දැන් ධර්මයේ උගන්වන්නේ අස්සාද ආදීනව නිස්සරණ කියලා. ඉස්සෙල්ල සොඳුරු බව යහපත කතා කරනවා දකින්න. ඊට පස්සේ වැරදි දේ වැරදි හැටියට පෙන්නනවා, හොඳ දේ හොඳ හැටියට පෙන්නනවා. ඒකත් ඉතින් ගහලා බැලලා සමාන කළා නෙමෙයි. අයියගේ අක්කට නැන්දගේ මාමගේ දරුවෝ ඉගෙන ගන්න නැත්නම් අල්ලපු ගෙදර පුළුවන් මගේ යාළුවන්ගේ දරුවෝ මෙහෙම නුඹලට බෑ නුඹලා අපිට එපා වෙලා අපි ඔක්කොම දුන්න මේ විදියට දොස් කියලා පටන් ගත්තොත් ඒක ගැලපෙන්නේ නැහැ දරුවට තවත් තරහවක් වෛරයක් ඇති කිරීමක් පමණයි. ඒක ඔබට පෞල් පරිසරය අනුව මේ ඔක්කොම තීරණය වෙන්නේ. ඔබ හැකිතාදුරට ආදීනව හොඳ නරක ලිංගතුකමෙන් ටික ටිකවත් කියන්න පුළුවන්කම ලැබෙන්න. ඔබට බැරි දේවල් සමහර විටක පූජ්‍ය උතුමෙකුට ස්වාමීන් වහන්සේනමකට පුළුවන්. දැන් මන් දන්නව දුව සමහර ගොඩක් දෙමව්පියෝ අපේ දහම් පාසල් දෙකේම සිංහල ඉංග්‍රීසි 3000ක් විතර ඉන්නවා. සාමාන්‍ය දහම් පාසල් දෙකේ දෙමව්පියන්ට බැරි දේවල් සමහර කියනවා ස්වාමීන් වහන්සේට මං කියනවා. එතකොට ඒගොල්ලෝ නහයි. මං ස්වාමීන් වහන්සේට කතා කරලා දැන් කියනවා ඔයා දැන් මේක හොඳට කරන්න ඕනේ. නෑ කියන්න එපා මම මේක කරන්න. මම මේ දැන් පාඩම් කරන්න. දැන් මම මේ අම්මා කියන තාත්තා කියන දේ කරන්න. අර ඒ වගේ සමහර පිහිටක් ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය නේද? මොකද අම්මයි තාත්තා එක හුරුතලේ හැදුනම ඒක සාමාන්‍ය වුණාම ඉතින් අම්මා තාත්තා කියන දේ ටිකක් අහන්න නැතුව ඉන්න ඉඩ තියෙනවා. නමුත් අපිට ඕන දේ යහපත් මාර්ගයට යොමු වෙන්න නම් අර වගේ පිහිටක් අවශ්‍ය. සමහරට ස්වාමීන් වහන්සේ නමක් නොවුනත් පවුලට හිතවන්ත ඒගොල්ලෝ හිතවත් කැමැති ගෞරවනීය වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ පිහිටක් ලබන්න පුළුවන්. හොඳ නරක ආදීනමය කියලා දෙනවා. දැන් ඔයා මේ දේ කරන්නේ නැතුව ඉඳලා ඔයාගේ වයසින් ඔයාගේ යාළුවෝ ඉගෙනගෙන ඉහළට ගියොත් මොකද වෙන්නේ? ඔයා බෙහෙත් ගන්න ගියාම මේ කතා උපමාවක් විතරයි. සමහරට ඔයා දැන් ගිහිල්ලා වාඩි වෙන්නේ හරියට ඉගෙන ගන්න නැතුව රස්සාවකුත් නැතුව වාඩි වෙච්ච ගාම මූණ බලනකොට ඔයාට පෙනේ ඔයත් එක්ක හිටපු එක්කෙනා තමයි මේ දොස්තර මහත්තයා හරි දොස්තර නෝනා හරි දැන් ඔයා ඉදිරියේ ඉන්නේ කියලා. මේක උපමාවක් හැටියට ගන්න. ඔයාට මොකද්ද ඒ වෙලාවේ හිතෙන සිතුවිල්ල? ඔයා මේ අපේ හිත රිදවන්න කියන්නේ නැතුව මට ඕන කෙනෙක් වුණාට කමක් නැහැ කියලා ඒ වගේ වචනයක් දෙන්නේ නැතුව හොඳින් හිතලා බලන්න. ඔය අදහස් අවුරුදු 10 ඉඳලා 18 20 වෙනකම්ම දරුවෙකුට අපිට මතු කරලා පෙන්වන්න පුළුවන් දෙයක්. අන්න ඒ විදිහට ආදීනවය හොඳ කළොත් හොඳ ආදීනව නරක කළොත් නරක ආදීනවය. මේ දේ පෙන්වලා දෙන්න. ඊළඟට නිස්සරණ. අනීට පස්සේ ක්‍රමක්‍රමයෙන් අනුක්‍රමයෙන් වරදින් පෙළඹෙන දේවල් කියලා දෙන්න. පෙළඹෙන්නේ කොහොමද කියන්නේ? දැන් අම්මා තාත්තට දරුවන්ට හංගන දෙයක් නැහැනේ. දරුවන්ට අම්මා තාත්තට හංගන දෙයක්වත් නැහැනේ. ඔක්කොටම හදවත හොඳට දැනෙනවනේ. මම කියන්නේ වැටහෙනෝනේ සියලු දෙනාටම ඉපදුණු වෙලාවෙ ඉඳලා කවලා පෝලා නාවලා පිරිසිදු කළ මේ ඔක්කොම කළේ අම්මා තාත්තනේ දරුවන්ගේ අමුතුවෙන් ඇඟේ පතේ ඉඳලා හංගවන්න දෙයක් නැහැ. ජීවිතේ හැම දෙයක්ම ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට ආදරයෙන් ලෙන්ගතුකමෙන් කරුණාවෙන් අඩුපාඩුගම් ගැන කතා කරගෙන ඒගොල්ලන්ගේ හිතවල තියෙන සමහර සිතුවිලි පුතේ දුවේ ඔය වයසත් අපි පහු කර අපි දන්නවා. ඒ නිසා අපිට තේරෙනවා. නමුත් අපේ අත්දැකීම් අනුව නුඹල මේ වයසේ මේව සංසිඳවගෙන ඉස්සරහට ගියොත් නිසි කාලය තුල නුඹලට මේව ලැබෙනවා. නැත්නම් අපි ලබලා දෙනවා. අපි ඒව නුඹලට ඔය අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට පිළියෙල කරලා දෙනවා. අපිට ඕනම දේවල් නෙමෙයි යහපත් වූ දේ නුඹලගේ කැමැත්තත් එක්ක සකස් කොට දෙනවා. ඔය ධර්මයේ සඳහන් කළ දෙමව්පියෝ විසින් දරුවන්ගේ ආවාහ විවාහ පිළියෙල කරන්න කියලා. දෙමව්පියෝ කැමති අයම ගෙනලා දෙන්න කියන එක නෙමෙයි. හොඳ නරක පෙන්නලා දීලා දරුවන්ගේ කැමැත්තත් එක්ක ඒක පිළියෙල කරනවා. සමහරට දරුවෝ කැමති අයට දෙමව්පියන්ගේ අවවාද අනුශාසනා එක්ක ඒක සකස් කරගන්නවා. හැබැයි මේ මොහොතින් නුඹලා මෙන්න මේ හොඳ දේ මේකයි නරක දේ මේකයි කියන එක අපිත් එක්ක අවබෝධයෙන් රහසක් නැතුව සංගවන්නේ නැතුව දරුවනේ මේ දේ කටයුතු කරන්න. ඒක කරන්න පුළුවන්. මෙන්න මේ විදියට දරුවන්ට අවබෝධයෙන් දෙමව්පියෝ ගැටීම් ඇති කරගන්න නැතුව අම්මා තාත්තා ස්වාමියා බිරිඳත් කීරෝදකී භූතා අඤ්ඤමඤ්ඤම් පිය චක්කුයි සම්පස්සන්තා විහරාම ධර්මයේ කිව්වේ කිරී වතුරයි වගේ ඕනෝන් කෙරේ ප්‍රියදෑසින් බලමින් සමගියෙන් හැකිතා දුරට අර අමනාප ගැටෙන වාද විවාද වලින් තොරව ජීවිතයක් පවතිනකොට එක මතයක ශක්තිමත් දරුවන්ව මෙතෙන්ට ගන්න පුළුවන්. අන්න ඒ ඔස්සේ දෙමව්පියෝ දරුවන් වෙතට සමීප වුණොත් මං කියන්නේ 100% කියලා. ඕනම තැන කඩුපාඩු වෙන්න පුළුවන් අරහත් නොවන තැන නිසා ඒ දරුවන්ව හැකිතා දුරට සතුටු වෙන ප්‍රමාණයට දෙමව්පියන්ට සතුටු වෙන ප්‍රමාණයට ජීවිත සකස් කරගන්න පුළුවන්. හැබැයි අනෝබෝධයෙන් නැතුව කෑකෝ ගහලා අපේ රටේ සාමාන්‍ය සරල වචනෙන් කෑකොස්සන් ගහලා
අම්මා එකක් කියනවා තාත්තා එකක් කියනවා ඒ දෙන්න දොස් කියා ගන්නවා. ඔහොම වුණාම දරුවෝ හරිම අසරණ වෙනවා. දරුවන්ට හිතා ගන්න බෑ දැන් මොකද්ද කරන්න කියලා. ඒගොල්ලෝ ඒ ඇස්සේ ඒගොල්ලන්ට ඕන දේවල් කරන්න පුළුවන්. ඕක කරන්නේ කියන්නේ දෝ මිස්යූස් කරනවා කියලා. නැත්නම් මිස් හැන්ඩල් කරනවා කියලා. වැරදි විදියට අර දෙමෝපියන්ගේ හැසිරීම වචනේ ඒගොල්ලන්ව පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ සමහර විටක දැන් තාත්තගෙන් අම්මා තාත්තත් එක්ක අමනාපනම් දරුවා වැරද්දක් කළත් අර තාත්තත් එක්ක තියෙන අමනාප නිසා අම්මා එකට ඉඩ දෙන්න ඉඩ තියෙනවා. ඊළඟට දරුවා වැරද්දක් කළොත් තාත්තා අම්මත් එක්ක අමනාප නිසා ඕන දෙයක් කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න ඉඩ තියෙනවා. දැන් මේවා තමයි ගෙවල් වල ගැටලු ඇති වෙලා තියෙන්නේ. නිසා මේ කොරෝනා වදුරත් එක්ක ඔක්කොම හුදකලා වෙලා මේ ඉන්න වෙලාවේ ඉස්සෙල්ලා ස්වාමියා බින්ද දෙමව්පියෝ හැකිතා දුරට 100% නැති වුණාට ගැළපෙන්න පුළුවන් විදියට සංසිඳලා ඔබ දුර්ලභව ලබාගත මනුස්ස ජීවිතේ ඔබත් රැකිලා දරුවන්ටත් මාර්ගය පෙන්ලා දීලා ගෙවල් වල ඉන්න ඔබේ අම්මලා තාත්තලා දරුවන්ගේ ආච්චිලා සීයලත් එක්ක සතුටින් ජීවිතය පවත්වන්න අසල්වැසි අය හා ආදී වශයෙන් කළ හැකි උපකාරයක් පවත්වලා ජනෙල් ඇරලා බලනකොට සතුටින් බලන්න පුළුවන් එහා ගෙදරට වුණත් සමීපම තම ඇත්තන්ගේ පටන් සුහදව ජීවිතය පවත්වන්න ඕනෝන් එක්ක අදහස් නෙමේ හැකිනම් ආර්ථික වශයෙන් උනත් හුවමාරු කරගෙන උදව්පකාර කරගෙන සෞඛ්‍ය නීති රීති වලට අනුව කටයුතු කළා මේ දුෂ්කර කාලයට චිත්ත ශක්තියෙන් ධෛර්යයෙන් යුක්තව ජීවිතය පවත්වන්න ධර්මයත් අවබෝධ කරගන්න හොඳම කාලයක් හැටියට දකින්නට කියලා මා ආරාධනා කරනවා. එහෙමයි අපේ හැමදෙරුවනේ